Udala, can you all hear me? Pawa hennawa neda පැහැදිලිව? Yes, sir. Yes, sir. Yes, sir. Yes, sir. Let's start our work. පැටික ආරම්භ කරමු එහෙනම්. Today we are going to have our tute class. අද දවස් තුලක් පවත්වන්නේ අපේ tute class එක සිකුරාදා දවසට. Right. අපි ගිය මාසේ දීපු tute එකේ තව ඉතුරු වගේක් තියෙනවා. ඒ ටිකම තමයි සාකච්ඡා කරන්නේ. ගන්නකො tute එක. Tute එක ගන්නකො. In the tute, turn to page number 13. Tute එකේ පිටු අංක 13 ගන්න. tute එකේ පිටු අංක 13. Right. tute එකේ පිටු අංක 13 අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ test 12 එක. හරි? test 12 එක නේද? පොඩක් ඔයා බලලා කියන්න මට test 11 එක වෙනකන් සාකච්ඡා කරා වගේ මතකයක් තියෙනවා. ගිය මාස tute එකේ මම ඉන්නේ 10 වසරනේ. හරි. test 11 එක සාකච්ඡා කරාද? Test 10 එකෙන් තියෙන්නේ. test 10 එකේ ඉඳලාද? test 10 එක සාකච්ඡා කරේ නැද්ද අපි? සාකච්ඡා කරා සර්. එන් සාකච්ඡා කරා. එහෙනම් මේමයි we have discussed up to test 10. අපි සාකච්ඡා කරලා තිනවා test 10 එක දක්වා. Today we should discuss test 11, 12 and 13. Then we can finish our tute. Right. එහෙනම් අපි මුලින්ම test 11 එක සාකච්ඡා කරමු. Right. ගන්න පුතාලා in the page number 12 test 11 in your tute. හරි? Test 11 page number 12. Did you write down answers for this question? උත්තර ලිව්වද මේකට ඔයාලා? Yes sir. හරි. එහෙනම් අපි සාකච්ඡා කරමු. Right. මොකද්ද දැන් මම මේ දවස්වල සාකච්ඡා කරන්නේ මෙන්න මේ දේවල්. ඔයාලට කිව්වා 10 වසරේ third term test එක target කරලා තමයි මේ දවස්වල වැඩ ටික සිද්ධ වෙන්නේ. හරි? 10 වසරේ third term test එක target කරලා ඉතින් මේ ඊට අදාළව තමයි මේ papers මේ tute එකේ ප්‍රශ්න දාලා තියෙන්නේ. හරි? ඒ වගේම මේ මාසේ tute එක සැප්තැම්බර් මාසෙට අදාළ tute එක මෙන්න මේකයි. ඒක නම් මම පස්සේ කියන්නම්. හරි. test 11 එක අපි ගමුකෝ. test 11 එකේ මොකද්ද තියෙන්නේ? fill in the blanks with the words given in the box. හරි? හිස්තැන් පුරවන්න කියලා කියනවා. මෙන්න මේ කොටුවේ දීලා තියෙන වචන පාවිච්චි කරලා there are 3 extra words. හරි? අමතර වචන 3ක් තියෙනවා කියලා කියනවා. right එකෙක් දාලා තියෙනවා සද්දයක් ඇහෙනවා සර් කියලා. ඔයාලට බාධාවක්ද ඒක? ඇහෙන්නේ නැද්ද මං කියන දේවල්? සර් ඇහෙනවා සර් කියන දේවල්. එකක් කිව්වේ අපේ මේ ගෙදර ගාව පොඩ්ඩක් ඉස්සරහට පොඩි වැඩ වගේක් කරනවා. හරි? ඒක නිසා තමයි එහෙම වෙන්නේ. මේ පුතාලට ඒක මේ බාධාවක්ද දන්නේ කියන්න බලන්න. ඇහෙන්නේ නැද්ද මං කතා කරන ඒවා? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි. මේ අපි ගමුකෝ මේකේ. දැන් මෙහෙමයි. මේකේ blanks වගේක් තියෙනවා. blanks කීයක් තියෙනවද? there are 14 blanks නේ. ඔව් blanks 14ක් තියෙනවා. ඒ වගේම වචන මං හිතන්නේ 17ක් තියෙනවා ඇති. එහෙමද? වචන ගාන පොඩ්ඩක් බලන්න. ඔව් සර් 17ක්. 17ක් තියෙනවා. වචන 3ක් එක්ස්ට්‍රා තියෙනවා. අමතර වචන. එතකොට වචන 3ක් භාවිතා වෙන්නේ නැහැ. right. මුලින්ම අපි බලමු මේ වචනවල meanings ටික. First we can discuss the meanings of these words. මට කියන පළවෙනි වචනේ hill කියලා තියෙන්නේ. H I double L hill කියලා කියන්නේ කන්ද. ඔව් කන්ද කියන්නේ. හරි? කන්ද කියන්නේ. ඊට පස්සේ such such කියලා තියෙන්නේ. එවැනි. ඔව් such කියලා කියන්නේ එවැනි කියන්නත් කියනවා යනාදී වශයෙන් කියන්නත් කියනවා. පුතාලා ලියා ගන්න තේරුම් ටික මේවා. hill කියලා කියන්නේ කන්ද, such කියලා කියනවා යනාදී වශයෙන්, එහෙම නැත්නම් එවැනි කියන්නේ. ඊට පස්සේ the කියන වචනේ තියෙන්නේ restricted කියලා කියන්නේ අවහිර කරනවා. මොකද්ද? අවහිර කරනවා. ඔව් අවහිර කරනවා. අර අවහිර කරලා කියන වගේ අදහසක් පොතන. අවහිර කරලා restricted. next one ඊළඟ එක තමයි island. island කියන්නේ දූපත. ඒව දන්නවා දූපත. in කියලා කියන්නේ ඔව් තුල කියන්නේ තුල ඇතුලේ අනේ වගේ අදහසක්. to කියලා කියන්නේ කියන අදහස. ඊට පස්සේ ඊළඟ එක species කියලා තියෙනවා. විශේෂ. වර්ගය. ඔව් වර්ගයන්. species කියලා කියන්නේ වර්ගයන් කියන්නේ. ඒක වර්ග නැත්නම් වර්ගයන් කියන්නේ.
from. Next one from. ස්ථානය හඳුන්වන. ඔව් from කියන එකේ අදහස තමයි ගෙන් සිට ඔය වගේ අදහසක්. from කියලා කියන්නේ ගෙන් සිට වගේ අදහසක්. next one most. most කියලා කියන්නේ ගොඩ. අතිශය. ගොඩක්. ගොඩාක් කියන අදහස. ගොඩාක්. හරි. wet. wet කියලා කියන්නේ එත ඔව් තෙත ගතිය, තෙත් ස්වභාවය wet. ප්‍රථමණය. ඔව් තෙතමනේ තෙත් බව තෙත් ගතිය තමයි wet කියලා කියන්නේ. for කියලා කියන්නේ for කියලා කියන්නේ සඳහා. ඔව් සඳහා කියන අදහස. සඳහා. ආ කියලා කියන්නේ ආ කියලා කියන්නේ be verb එක. ඒ වගේම LOW low කියලා ගන්න. අඩු. 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 ඔව් අඩු කියලා කියන්නේ low. ඊට පස්සේ ඊළඟ එක spot කියලා කියනවා. SPOT spot. spot කියලා කියන්නේ ඉඩම. ස්ථානය. ඔව් spot කියලා කියන්න පුළුවන් ඉඩම කියන්නත් පුළුවන්. ඊට වඩා නිකන් යම්කිසි තැනක් කියන එක. තැන කියන අදහස. තැන spot කියලා කියන්නේ. හරි spot කියන්නේ තැන කියන අදහස. next one some. SOME some. සමහරේ. සමහර කියන්නේ. next one other OTH කියන්නේ අනෙක් වෙනත්. අනෙක් එතන අනෙක් කියලා කියන්නේ. හරි. දැන් මෙහෙමයි අපි ඔන්න මේකේ meanings ටික study කරා හරියටම තේරුම් ටික බැලුවා. දැන් අපි මෙන්න මේ වචන ටික භාවිතා කරන්න ඕනේ මෙන්න මේ instant එකේ. හරි. අපි කියවගෙන යමු. පුතාලා බලන්න මට කියන්න උත්තර. හරි. මේ වගේ අමාරු වචන තියෙනවා නම් ටියුට් එකේම ලියන්න. මේ දීලා තියෙන්නේ 10 වසරේ සාමාන්‍ය මාගේ third term test එකට එන්න පුළුවන් fill in the blanks question එකක්. හරි මම දන්නේ ඉස්කෝලේ 10 වසරේ third term test එකක් තියෙද නැද්ද කියලා. එසේ හෝ අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද මම ඔයාලට කිව්වා 10 වසරේ third term test එක කියලා කියන්නේ 11 වසරේ අර 11 වසරේ පළවෙනි වාරෙට බේස් වෙන දේවල් තමයි උගන්වන්නේ. මූලික වෙන දේවල් ටික. 10 වසරේ තුන්වෙනි වාරේ කියන්නේ. 11 වසරේ වැට් ටික පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙන්නේ 10 වසරේ හරියට අපි මේ වැට් ටික කළා රෙඩි වුණොත් විතරයි. සූදානම් වුණොත් විතරයි. තේරුණාද? හරි. අපි ගමු. වෙන දීලා තියෙනවා මොනවද තියෙන්නේ? Sri Lanka's abundant bird life makes the island a true paradise. චුට්ටක් අමාරුයි. සියලුම අමාරු වචන ලියා ගන්න. හරි. Sri Lanka's abundant bird. abundant කියලා කියන්නේ බහුල කියලා කියන්නේ. බහුල. මේකේ තේරුම තමයි Sri Lanka's abundant bird life makes the island a true paradise. ශ්‍රී ලංකාවේ බහුලව ඉන්න කුරුළු ජීවිත. හරි? තේරුම තමයි ශ්‍රී ලංකාවේ බහුලව ඉන්න කුරුළු ජීවිත makes හදනවා the island එක කියලා කියන්නේ දූපත true paradise. ඇත්තටම පාරාදීසයක් බවට. ඒ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බහුලව ඉන්න කුරුල්ලෝ මේ දූපත හරි මේ දූපත මේ හදනවලු පාරාදීසයක් බවට. කුරුල්ලෝ ඉන්න නිසා මේ දූපත පාරාදීසයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. හරි paradise කියලා කියන්නේ පාරාදීසය කියන්නේ. ඊට පස්සේ of the 427 recorded 427ක් වාර්තා කරලා තියෙනවලු මොනවද? වාර්තා වෙලා තියෙනවලු ඒ කියන්නේ of the 427 recorded මොකක්ද දෙන්න ඕනේ? species කියලා ගන්න ඕනේ නේ. වර්ග 427ක් ඉන්නවා කියලා යොතන කියන්නේ of the 427 recorded species පළවෙනි එකට එන්නේ species කියන අදහස. species 250 are resident 250 ඒ කියන්නේ කුරුළු වර්ගෙ ඉන්න ඔක්කොම 427ක්. හරි ඒකෙන් 250 250 are resident කියලා කියන්නේ මෙහි නැවතිලා. කියන්නේ වෙන රටකින් සමහර විට ඇවිල්ලා දැන් මෙහි නැවතිලා ඉන්නවා. සංක්‍රමණය. ඔව් ලංකාවේ ඉන්නවා මෙහි 250ක් ඉන්නවා. and 33 දෙනෙක් 33 ඉස්තන endemic to the country. endemic කියලා කියන්නේ 33 ඒකදේශීයයිලු මේ රටටම. ඒ කියන්නේ පිට රටින් ආපු අය ඉන්නවා 250.
තව 33 දෙනෙක් ඒක දේශීයයි කියලා කියනවා. එන්ඩමික් කියලා කියන්නේ ඒක දේශීය. කියන්නේ මෙහෙට මෙහෙම ඉන්න කුරුල්ලෝ ඒක දේශීය. එතකොට එතන 33 කියලා මොකද්ද ගන්නෙ? අතන 250 වලින් පස්සේ මොකද්ද තියෙන වචනේ? ඒ වගේම මෙතනත් and 33 මොකද්ද ගන්න වෙන්නේ? 250 are resident කියලා තිබ්බා. එහෙනම් 33 are endemic to the country කියලා ගන්න ඕනේ. ආ කියන වචනේ තියෙනව නේද මේකේ? තියෙනව නේද පාවිච්චි කරන්න? තියෙනවා. එහෙනම් second one ආ කියන වචනේ ගැලපේ. හරි ඔයාට එක්සෑම් එකේ මේ වගේ එකක් ආවොත් එහෙම ටිකක් අමාරුයි ඇත්තට. හරි පැන්සලෙන් මුලින්ම ලියන්න. පැන්සලෙන් ලියන්න. හරි ඊට පස්සේ ඔයා අවසානට ඒ ටික මකලා පෑනෙන් ලියන්න ගන්න. මොකද සමහර ලාවට හිතනවා ඔයා දෙවෙනියට භාවිතා කරේ ආ කියන වචනේ. පස්සේ කියවගෙන යද්දි හිතනවා ආ කියන වචනේ ඊට වඩා ගැළපෙන තැනක් තියෙනවා. එහෙම වුණොත් එම් පෑනෙන් ලියලා තිබොත් ආය කපන්න ඕක කරදරයි. ඊට වඩා පැන්සලෙන් ලියලා ඔයා ඊට පස්සේ පෑනෙන් ලියන්න ගන්න. රයිට් එහෙනම් ඔන්න කුරුල්ලෝ නිසා මේ කුරුළු ජීවිත නිසා ශ්‍රී ලංකාව පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. මේ දූපත හරි එතකොට ඒකෙන් 427ක් කුරුල්ල වර්ග ඔක්කොම 427ක් ඉන්නවා කියලා කියවෙනවා. 250 ප්‍රෙසිඩන්ට් කියන්නේ පිටරටින් ඇවිල්ලා මෙහි ඉන්නවලු 33ක් ඒක දේශීයලු රටවල. ඊට පස්සේ with a variety of environments මොකද ගන්න? with a variety of environments ranging wet to dry zone. With such a variety of environments. With such a variety of environments. එකනේ විවිධ වර්ගයේ පරිසර කියන අදහසක් උදන් ගන්න. With such a variety of environments. හරි. එතන තියෙනවා එක එක විවිධ වර්ගයේ ඊට පස්සේ මේ පරිසර වර්ග. With such a variety of environments ranging කියලා පෙළ ගන්නවා කියන ranging wet to dry zone. ඔන්න තියෙනවා environments එකේ කියනවා. wet to dry zone. wet කියලා කියන්නේ තෙත් කලාපයෙන් වියලි කලාපයට. එතන ගන්නෙ මොකද්ද? මේ පරිසරවල ඉන්නේ මේ කුරුල්ලෝ එක එක පරිසරවල ඒ පරිසර ටික තමයි දීලා තියෙන්නේ. With such a variety of environments ranging from කියන එකයි ගැලපෙන්නේ. From wet to dry zone. කියන්නේ තෙත් කලාපවල සිට වියලි කලාපවලට. ඒ වගේම ඊට පස්සේ තවත් තියෙනවා පරිසර forest. කැලෑවල ඉඳලා forest hill forest jungle කියලා තියෙනවා. forest to jungle කියන එකයි ගැලපෙන්නේ. forest to jungle. ඒ දෙක නම මේ forest කියන එකයි jungle කියන එකයි දෙකම නම් කැලෑ කියන අදහසමයි. හරි forest කියලා ගණිතය අපිට ගන්න පුළුවන් ටිකක් සාමාන්‍යයෙන් එකම තේරුම් තමයි. හරි forest jungle කියලා කියන්නේ කැලෑ කියන එක. forest to jungle and hill country සහ hill country කියලා කියන්නේ උඩ රට. hill country to lands. හරි උඩ රට ඉඳලා මොන lands වලටද? hill country to wetlands නෑ hill country එක භාවිතා කරන hill කියන්නේ පඳු තියෙන උඩ රට. ඒකෙම අනිත් එක ගන්න ඕනේ පහත කියන අදහස ගන්න ඕනේ. low අඩු කියලා දුන්නේ මම මෙතන පහත් කියන අදහස ඉන්නේ hill country to lowlands. 6 වෙනි එකට එන්නේ low කියන වචනේ. හරි hill country to lowlands. හරි ඊට පස්සේ තියෙනවා there is no end අවසානයක් නැහැ කියනවා. there is no end to fascinating locations. there is no end to the fascinating locations. 7 වෙනි එකට එන්නේ the කියන වචනේ. කමාරුයි මේක. there is no end to the fascinating locations. fascinating කියලා කියන්නේ මනහර locations ප්‍රදේශ ස්ථාන. there is no end to ඒ කියන්නේ අවසානයක් නැහැ කියලා කියනවා. fascinating locations ලස්සන ප්‍රදේශවල අවසානයක් නැහැ. හැමතැනම ලස්සන ප්‍රදේශ වගේ. සමහර තැන්වල තෙත් කලාපයෙන් වියලි කලාපයෙන් තවත් තියෙනවා උඩ රටින් පහත රටින් හැමතැනම ලස්සනයි කියන අදහස මනහරයි කියන අදහස fascinating කියලා. හරි there is no end to the fascinating locations in which කියලා කියන උතන එහි කියන්නේ no
many of these beautiful birds. No spot කියන වචනේ ගැලපෙන්නේ. No spot. No spot many of these beautiful birds. ඒ කියලා කියන්නේ මෙතන කියනවානේ there is no end to the fascinating locations. අවසානයක් නෑලු මනහර ප්‍රදේශවල. හරි? In which no spot එනක් නෑලු many of these beautiful birds. හරි? ඒ කියන්නේ මෙතන මේ හැම තැනම වගේ මේ ලස්සන කුරුල්ලෝ ඉන්නවා කියන එක. හරි නැති තැනක් නෑ වගේ අදහසක් තමයි දෙන්නේ. ඊට පස්සේ කියනවා of the endemic birds ඒකදේශීය පක්ෂීන් endemic birds are to the wet zone. එතන මොකද්ද ගන්නේ 9 වෙනි එකට? මොන ඒකදේශීය පක්ෂීන් කියලාද ගන්නේ? ඔබේ මොන ඒකදේශීය පක්ෂීන් මට ඇහෙන්නේ නැහැ මොකද්ද? සම්ද? සම් කියන්නේ කොයිට වඩා ගැළපෙන තැනක් තියෙනවා වගේ. ඔතන ගැළපෙන්නේ සම් වෙනුවට තව භාවිතා කරන්න පුළුවන් එකක් කියන්න බලන්න මට. Of the endemic birds. කොහොමද most කියන වචනේ එහෙම පාවිච්චි කරොත්? Most of the ගැළපෙනවා නේ? Most of the. එතන වඩාත් හොඳින් ගැළපෙන්නේ most කියන වචනේ. හරි. Most of the endemic birds. ගොඩාක් ඒකදේශීය පක්ෂීන් are to the wet zone. තෙත් කලාපයට මොකද කරලා තියෙන්නේ? තෙත් කලාපයට හිර වෙලා ඉන්නවා. හිර කරලා තියනවා කියන දවසක් ගන්න ඕනේ. එහෙනම් මොකක්ද වෙන්නේ? Most of the endemic birds are restricted. Restricted. Restricted කියලා කියන්නේ restricted. හරි? Most of the endemic birds are restricted to the wet zone. හරි? බහුතරයක් ඒකදේශීය පක්ෂීන් හිර කරලා තියනවා කියනවා තෙත් කලාපයට. While අතරතුරේ other birds ඔන්න ඔතන ගැලපෙන උත්තරේ මොකක්ද වෙන්නේ? හරි? එහෙම තෙත් කලාපයට හිර කරලා තියනකොට ඒකදේශීය පක්ෂීන් බහුතරයක් අතරතුරේ while අනෙක් කුරුල්ලන් සමහර අනිත් කුරුල්ලන් කිව්වොත් උතන වඩාත් ගැලපෙනවා. කොහොමද ගන්නෙ එහෙනම්? Some. Yes, some other birds. සමහර අනෙක් කුරුල්ලන් some other birds reside වාසය කරනවා. reside කියලා කියන්නේ වාසය කරනවලු in the තුල country. කොහෙද වාසය කරනවා කියලා කියන්නේ? island in the නෑ ඊට එහා hill country කියලා තියෙනවා. Hill country. hill country. hill country කියලා කියන්නේ උතන hill කියලා කියන්නේ කන්ද උඩ කියන දාසනේ. එතන කඳු රට කියන එක. හරි උඩ රට ප්‍රදේශවල කියන දාසනේ hill country කියලායි ගන්න. hill country කියලා කියන්නේ උඩ රට කියන්නේ ඒක. hill කියන වචනේ වෙනම ගත්තොත් එහෙම තේරුම කන්ද කියන දාස. නමුත් hill country කියලා කියන්නේ උඩ රට. එහෙනම් අන්න බලන්න නැවත මේ වාක්‍යය ගන්නවා අපි 9 ගාව ඉඳන් බලමු. Most of the endemic birds are restricted to the wet zone. ගොඩාක් කුරුල්ලෝ ඒකදේශීය කුරුල්ලෝ හිර කරලා තියනවලු wet zone එකේ. ඒ කියන්නේ තෙත් කලාපේ. wet zone කියලා කියන්නේ තෙත් කලාපේ. While අතරතුරේ some other birds සමහර අනිත් කුරුල්ලෝ reside වාසය කරනවා කියනවා in the hill country. උඩ රට. Others අනිත් අය can be found හොයාගන්න පුළුවන්ලු. අනිත් අය හොයාගන්න පුළුවන්ලු forest and sanctuaries. හරි? කැලෑ වලින් සහ අබේ භූමි වලින්. ඒතර එතන මොකද එන්නේ? Others can be found in කැලෑ තුල අබේ භූමි තුල කියන අදහස. මොකද ගන්න? in in කියන වචනේ ගන්න ඕනේ. Others can be found in forest and sanctuaries throughout කියලා කියන්නේ පුරාම throughout the weather among the best areas for sighting these birds. Forest and sanctuaries throughout island කියලා ගන්න. Throughout the island. Right? Throughout the island among the best areas for sighting these birds. හරි? ඒ කියලා කියන්නේ
මේ අනිත් කුරුල්ලොන්ව හොයාගන්න පුළුවන්ලු දැක් ගන්න ඉන්නවලු කැලෑ තුල සහ අබේ භූමි තුල throughout පුරාම island දූපත පුරාම among the best areas හරි ඒ වගේම හොඳම ප්‍රදේශවල for sighting කියලා කියන්නේ මේ දර්ශනගත කිරීමේ හැකියාව කියන එක දර්ශනගත කිරීම කියන එක. These birds are the Singaraj Rainforest and Adams Peak Wilderness Sanctuaries. Right. මේකේ අදහස තමයි දැන් මේ උඩරට කුරුල්ලෝ වගේක් ඉන්නවා ඒ වගේම තෙත් කලාපයේ කුරුල්ලෝ වගේක් ඉර වෙලා ඉන්නවා. අනිත් කුරුල්ලෝම හොයාගන්න පුළුවන් කියනවා කැලෑවල සහ අබේ භූමිවල. මේ අපේ දූපත පුරාම අතරතුර the best areas මේ දූපත තුල තියෙන ලස්සන ප්‍රදේශ best areas කියන හොඳම ප්‍රදේශ for sighting ඉතින් දර්ශනගත කරන රූපගත කිරීම කරන්නේ වෙන්නේ අන්න ඒ වගේ ප්‍රදේශ තියෙනවා these birds are the alright අන්නේ රූපගත කිරීම කරන ප්‍රදේශවලත් මේ කුරුල්ලෝ ඉන්නවා ඒවට උදාහරණ දීලා තිනවා සිංහරාජ rainforest right සිංහරාජ රැස් වනාන්තරේ and Adams Peak කියලා කියන්නේ කොහෙද Adams Peak කියන්නේ සමනල කඳ ඒ වගේම wilderness sanctuary කියන වනාන්තර සහිත අභයභූමි right ඉතින් චුට්ටක් අමාරුයි මේක 7 එක මම හිතනවා නමුත් පුතාලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හරි බලන්න මේකේ blanks 14ක් තියෙනවනේ 10ක්වත් හරියයි 10ක්වත් හරියයි අඩුතර raise your hand if you have written correctly if you have written answers correctly for 10 blanks 10කටවත් right හරි හොඳයි චුට්ටක් අමාරුයි මේක මේ ලියා ගන්න පුළුවන් වුණා නම් හොඳයි එන්න පුළුවන් උපරිම අමාරු එකක් තමයි මේක හරි හිස්තැන් පුරවන්න එනවා නම් අමාරු එකක් තමයි මේක මීට වඩා ලේසියක් නිසා අමාරු එකක් වෙන්නේ නැහැ හරි අපි ගන්නවා අපේ ටෙස්ට් 12 එකට ටෙස්ට් 12 එකට ගන්නවා මම කරන්නේ ඒ වගේම තමයි දැන් මේ මාසේ ටියුට් එකේ වැඩ ටිකක් අපි ආරම්භ කරන්න ඕනේ හරි මේ මාසේ මෙන්න ටියුට් එක මේ ටියුට් එක තමයි ආයතනෙන් තියලා තියෙන්නේ 10 වසරේට හරි මේ ටියුට් එකේ තියෙන්නේ 10 වසරේ third term test එක ටාගට් කරලා ඔයාට prepositions වලින් ප්‍රශ්න වගේක් දාලා දීලා තියෙනවා ඒ වගේම picture description එකක් තියෙනවා ඒ වගේම තමයි notice එකක් දාලා තියෙනවා මේ වගේ මේ pronouns වලින් ප්‍රශ්නයක් තියෙනවා letter writing වලින් ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ bar graph එකක් දාලා තියෙනවා හරි අපි graph analysis පාඩම පටන් ගන්නවා ඉතින් ওই දේවල් ටික දාලා තියෙන්නේ third term test එකට graph analysis එන්නත් පුළුවන් සහ ඒවත් ඇතුළත් කරලා තියෙනවා ඉතින් අපි 10 වසරේ third term test එකට දාලා සැප්තැම්බර් මාසය තුල මේ මාසය තුල මෙන්න මේකයි සාකච්ඡා කරන්නේ හරි දැන් මේ ටියුට්ස් ගන්න විදිහේ චූටි ගැටලුවක් ඇති වෙලා තියෙනවානේ 6 වෙනිදා වෙනකම් විතරනේ කර්ෆියු දාලා තියෙනවා කියලා කිව්වේ නමුත් අද නැවත ඒක 13 වෙනිදා දක්වා කල් ගියා එහෙම නේද 13 වෙනිදා කල් ගියා නේද 13 නේ 13 වෙනිදා වෙනකම් yes sir ඔව් එතකොට මෙහෙමයි දැන් ඔයාට මේ මම හිතන්නේ ටියුට්ස් ගැනීම සම්බන්ධව චූටි ගැටලුවක් නම් වෙනවා ටියුට්ස් හැබැයි ආයතනේ නම් විවෘතව තියෙනවා විදුල ආයතනේ හැමදාම උදේ 8:00 ඉඳලා හවස 4:00 වෙනකම් විවෘතව තියෙනවා වන් ටියුට්ස් ගත්තා ඉන්නවද මේ ක්ලාස් එකේද මේ ටියුට් එක ගත්තා ඉන්නවද yes sir yes sir මේමයි දැන් ටියුට්ස් ගන්නත් පුළුවන් ඇත්තටම කිව්වොත් එහෙනම් අපි දැන් ටියුට්ස් ටික කුරියර් කරන්න මොනවා හරි අර එකපාරක් අර විදුලකින් ගෙනල්ලා දුන්නේ එහෙම වැඩ පිළිවෙලක් ගැන කල්පනා කරගෙන යනවා නමුත් දැනට තාම අපි ආයතනයේ විවෘත කරලා තියෙනවා උදලට ගිහිල්ලා ටියුට් එක ගන්න පුළුවන් හරි මොනවා හරි ඒ කියන්නේ ටවුන් එකට හරි යනවා නම් අම්මයි තාත්තයි කවුරු හරි හොරන ටවුන් එක පැත්තට යනවා නම් ආයතනයට ගිහිල්ලා ටියුට් එක ගන්න ආයතනයට ගිහිල්ලා ටියුට් එක ගන්න මම බල කිරීමක් කරන්නේ නැහැ හදිස්සි කරන්නේ අදම ටියුට් එක ගන්න හෙටම ටියුට් එක ගන්න කියලා එහෙම බෑනේ දැන් මම අද මේ ගිය මාසේ ටියුට් එකත් ඉතුරු කරගත්තේ අද වෙද්දි කාටවත් එකපාරටම ටියුට්ස් ගන්න බෑ සමහර දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ ගැටලුත් එක්ක මාසේ පළවෙනි සතිය තුනම ගන්න බෑ ඒක නිසා ඔයා අඩුම තරමේ ඊළඟ සිකුරාදාවත් වෙන්න කලින් සතියක්ම තියෙනවා ඊළඟ සිකුරාදාවත් වෙන්න කලින්
ටවුන් එක පැත්තට ගියොත් මේ ටියුට් එක ගන්න ආයෙත්. හරි? සමම හෝම්වර්ක් එකක් ටියුට් එකේ දෙනවා. ඊළඟ සිකුරාදා අපි ඒක සාකච්ඡා කරනවා. මොකද අද මේ ටියුට් එක සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. හරි? සාපුතාලා එන්නේ මෙහෙමයි. හැබැයි කර්ෆියු දාලා තියෙනවා කියලා කිව්වට එහෙමත් නෑ. හරි? ඇත්තටම කිව්වොත් එහෙම කට්ටිය ඕන තරම් ටවුන් එකේ යනවා එනවා. හරි? ඔයාලට ඉතින් අත්‍යවශ්‍ය සේවාවකට එහෙම යන්න අවසර දෙනවා. හරි? ඉතින් දැන් මේ දවස්වල ඉස්කෝලේ උගන්වන්නෙත් නෑ. පන්තිකින් හරි ඉගෙන ගන්න ඉපේ. ඔයාලට කියන්න පුළුවන් දෙමව්පියන්ට කියලා එහෙම බැංකුවට හරි යන ගමන් හරි ගෙදරට මොනවා හරි බත් ටිකක් ගන්න යන ගමන් හරි ආයතනෙට ගිහලා පුළුවන්කමක් තියනවා නම් ඊළඟ සිකුරාදාට කලින් හරි ටියුට් එක ගන්න. අදම අවශ්‍ය වෙන්නේ නැහැ. අද මම සාකච්ඡා කරන්නෙත් නැහැ මොකද මම දන්නවා හැමෝටම ගන්න බෑ එකපාර ටියුට් එක. සමහරව අරගෙන ඇති. හරි. නමුත් ඔක්කොටම කිව්ව ගමන්ම ගන්න බෑ. ඒක නිසා අපි ටික දවසක් මම දෙන්නම්. ඊළඟ සිකුරාදා වෙද්දි කොහොම හරි ටියුට් එක ගන්න try එකක් දෙන්න. හරි. උදාලා අපි ගන්නවා test 12 එක. Did you write down answers for the test 12? 12 වෙනි එකට උත්තර ලියුවද? ඔව්. Yes sir. ඔව් නේද? alright. ඒ වගේම තමයි මෙන්න මේකත් මම කියන්න ඕනේ. අපි වලට සද්ද වැඩිද දන්නේ නැහැ නේ. ඔව්. එහෙනම් මම කියනවා බාධාවක් දන්නේ. උඩ වැඩිද? එහෙමනේ. අදට විතරයි හරි. අදට විතරයි මට ඒක මේ වැට් එක නවත්තන්න බැහැ දැන් මේ වෙලාවේ මේ. හෙට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. හෙට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අදට විතරයි කමක් නැහැ ක්ලාස් එක නවත්තන්නත් බෑනේ කියලා. හරි. මම කට් කරන්නම කැමතිම නැහැ කිසිම හේතුවක් මත ක්ලාස් එක ඉතින් ඒක නිසායි මේ කරන්නේ. හරි. ටෙස්ට් 12 එක. මේ ටෙස්ට් 12 එකේ තියෙන්නේ මේ reported speech පාඩමට අදාළ දෙයක්. ඔයා උත්තර ලියන්න try කරා නම් ඔයාට මේක තේරුම් ගන්න පුළුවන්. හරි? reported speech පාඩමට අදාළ දෙයක් තමයි තියෙන්නේ. මතකනේ මේ පාඩම අපි සාකච්ඡා කරා direct speech, indirect speech. හැබැයි සමහරු නම් මේ ක්ලාස් මේ reported speech පාඩම කරද්දී ක්ලාස් එකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. 10 වසරේ මුලම හරිය තමයි මේ පාඩම අපි කරේ පුතේ. tenses පාඩමත් කරගෙන යන මාත් එක්කම වගේ මේ ලෙසන් එක සහ හරියටම ඉගෙනනවා. චුට්ටක් අමාරු පාඩමක්. චුට්ටක් නෙමෙයි. මං හිතන්නේ O level exam එකේ අමාරුම. O level exam එකේ O level මට්ටමින් තියෙන අමාරුම grammar lesson. අමාරුම grammar lesson. මේකට හොඳට tenses පාඩමකින් පුළුවන් වෙන්න. එහෙම තමයි මේ reported speech පාඩමේ තියෙන වාක්‍ය වලට ලියන්න බෑ. ලියන්න බෑ. හරි? අපි tenses සම්මන්ත්‍රණ මාලාව පටන් ගන්න හිතාගෙන ඉන්නවා මම මේ ඊළඟ සතියේ ඉඳලා. මම හිතන්නේ tenses පාඩමට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ ටික WhatsApp group වලට add වෙලා ඇති. 10 වසර ඔයාලා මට එදා කිව්වා එක group එකක් හදලා තිබ්බේ ඒක සම්පූර්ණයෙන් පිරුණා. හරි? ඊට පස්සේ තවත් group එකක් මම හදලා තිනවා. ඒ සම්බන්ධ වෙච්ච නැති අය tenses අනිත් group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? පුතාලා මට කියන්න දැන් මම මේ tenses සම්මන්ත්‍රණ මාලාව ගන්න tenses එකට එන්න හිතාගෙන ඉන්නයි මෙතන ඉන්නවද class එකේ? 170ක් ඉන්නවනේ දරුවෝ. එන්න හිතාගෙන ඉන්නවද? Yes sir. හරි. Yes, මුලින්දලා උගන්වනවා. සම්පූර්ණයෙන්ම tenses පාඩම මුලින්දලා උගන්වනවා. පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් පුළුවන් නම් දැනුවත් කරලා අපේ group එකේ link එක share කරලා එයාටත් add වෙන්න කියලා කියන්න. අවශ්‍ය අයට හැබැයි tenses පාඩම ඉගෙන ගත්ත අයට නම් අවශ්‍ය නැහැ. හරි. මට මේක දාගන්න වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාඩම කරන වෙලාව. හරි මට ඒකත් ඔයාලගෙන් අහගන්න ඕනේ. මට කියන්න සතිය දවසක තමයි මේක කරන්න වෙන්නේ අපිට. tenses පාඩම මේ සම්මන්ත්‍රණ මාලාව. පුතාලට රතුගම සර්ගේ පන්ති දැන් උදේට නෑ කියලා මට පොඩි ආරංචියක් ආවා. සර් කිව්වා ඉස්සර පාන්දර පානමාට රතුගම සර් පන්ති දාලා තිබ්බා. සතිය දවසට දැන් නෑ කියලා කිව්වා. එහෙමද? ඔව් සර් හෙට තියෙන්නේ. හරි. ඒවා සෙනසුරාදාට හරි ඉරිදාට හරි ඔන්නෝම දාලා පොඩි කතාවක් කිව්වා. සතිය දවසවල නෑ කියලා. මේ tenses සම්මන්ත්‍රණ මාලාව සාමාන්‍යයෙන් අපි හිතමු සඳුදා කියලා වැඩි කාලයක් පරක්කු නොකරම පටන් ගමුකෝ. සඳුදා උදේ 6 ඉඳන් 8 වගේ වෙනකන් දැම්මොත් මේ මොකද පැය දෙකක් විතර. පුළුවන් sir. පුළුවන්. Bad sir. Can you all join this time? පුළුවන් සර්. Pulvan sir. Yes sir. ඔව්නේ ඉස්කෝලේ පන්ති සාමාන්‍ය මේ දවස්වල නෑ නේද කාටවත් තොරණ පැති ඉස්කෝලේ වල උගන්වනවද මොනවා හරි එහෙම නෑ සර් මේ මට පන්තියක් තියෙනවා. වෙන පන්තියක් තියෙනවනේ එතකොට උදාට මොකද්ද මේ පන්තියක් තියෙනවා කිව්ව කෙනා
මොකද ක්ලාස් එක පුතා? සිංහල කාගෙද මේ දන්නේ ක්ලාස් එකනේ මොන සර්ගෙද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් කරන්න. මේ අපේ ආයතනයේ නෙවෙයි සර් වෙන ආයතනයක. හරි කමක් නැහැ මේ මොන සර්ගෙද වෙන ආයතනයක හරි. කොළරුවන් රත්නායක සර්ගේ. ඒ කියන්නේ එයා මොනවද සිංහලද? කුලරුවන් සර්. සිංහල දේශ උගන්වන්න සිංහල ඔව් සර්. පුතා ඒ සිංහල පන්ති කීයදන් කියනකන් තියෙන්නේ? 6 ඉඳන් 8 වෙනකම්. 6 ඉඳන් 8 වෙනකම්. සර් අපි පාන්දර 4 ඉඳන් 6 වෙනකම්. ඒ මෙහෙමයි පාන්දර දැම්මට සමහර ළමයි එන්නේ නැහැ. නිදා ගන්නවා කොච්චර ටෙන්සස් පාඩම් ඉගෙන ගන්න ඕනේ එන්නේ නැහැ. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඉස්කෝලේ පන්ති නැති නිසා ඕනනම් උදේ 8:10 වගේ ගත්තොත් 8:10 පුළුවන් සර්. කොට පුළුවන්. පුළුවන් සර්. හරි එහෙනම් මෙහෙමනේ උදෙන්ම නැගිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපි සඳුදා උදේ 8:10 ඉඳන් සම්මන්ත්‍රණ මාලාව පටන්. Can you all join this time? ඒ වෙලාව බෑ සර්. මොකද හේතුව? අපේ ඉස්කෝලේ උගන්වනවා සර්. සර් අපේ ඉස්කෝලේ උගන්වනවා. ඉස්කෝලේ උගන්වනවද? ඔව් සර්. ඕනේ. මොනවද මේ අපිට වෙලාවක් හොයාගන්න තමයි හරි ප්‍රශ්නයක් වෙන්නේ ඔක්කොමත් එක්ක කතා කරලා ඉතින් එහෙම ගන්නත් බෑ. හරි හැමෝටම මොනවා හරි එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. පුතාලා මොන ඉස්කෝලේද උගන්වන්නේ මේ දවස්වල? විද්‍යාරත්න සර්. විද්‍යාලය ඔව්නේ. කීයටද පටන් ගන්නේ? 8ට සර්. 8ට පටන් ගන්න. හරි. එතකොට 6 8 ක්ලාස් එකට අර සිංහල පන්තියටනේ කී දෙනෙක් ඉන්නවද මේකේ? කුලරුවන් සර්ගේ? බලන්න කුලරුවන් සර්ගේ සිංහල පන්තියට ගිහලා සඳ උදේ 6:00ට එන්න බැරි අය? raise your hand. raise your hand. අත උස්සන්න බලන්න. උදා සාමාන්‍යයෙන් මට කියන්නේ පන්තියට යන කෙනෙක් කුලරුවන් සර්ගේ පන්තියට යන සිංහල පන්තිය 10 වසරේ ඉන්න කෙනෙක් ළමයි කීයක් විතර ඉන්නවද ඒ ක්ලාස් එකේ? Zoom ක්ලාස් එකේ? ඔව්. ඉක්මනින් කියන්න. මැසේජ් එකක් කරේ මට එවන්න. right. සඳ බෑන්. හරි බලමු සඳ. අඟහරුවාද ගත්තොත් මොකද? උදේ 6:00ට. පුළුවන්. පුළුවන් සර්. ඔව්. දැන් මම රෙකෝඩින් එකත් හැබැයි එවනවා. හරි? රෙකෝඩින් එකත් මම එවනවා කැමති වෙලාවක බලන්න. හරි? මට අවශ්‍යයි ලයිව් ක්ලාස් එකටම සම්බන්ධ කරගන්න. දැන් මම මේ උපරිමයෙන් try කරන්නේ. ඇත්තටම කිව්වොත් මෙහෙමයි. හැම ළමයෙක්ම සම්බන්ධ කරගන්න බැරි වෙයි මම කියන වෙලාවට. හරි? ඒක ප්‍රායෝගික නැහැ. නමුත් මට අවශ්‍යතාවය තියෙනවා බහුතරයක් ඔන්ලයින් ක්ලාස් එකට, ඒ කියන්නේ ලයිව් ක්ලාස් එකටම සම්බන්ධ කරගන්න. හරි? ඒකයි මම මේ හොඳම වෙලාවක් අහන්නේ. මම සාමාන්‍යයෙන් මේ කොරණ නගරේ අර O level පන්ති ගැන වැඩි අවබෝධයක් සර්ට නැහැ. මේ අනිත් ගුරුවරුන්ගේ පන්ති කීයකද තියෙන්නේ එහෙම දන්නේ නැහැ. A level පන්ති ටිකනේ සර් මෙච්චර කල් කර හිටියේ. මේ සාමාන්‍ය O level පන්ති තියෙන වෙලාවල් මම දන්නේ නැහැ. මේ අඟහරුවාද සාමාන්‍ය උදේ 6:00ට ගන්න බැරිද? අඟහරුවාද හරි බදාදත් උදේ පුළුවන් සර්. බදාදත් ඕන නම් දාගන්න. අඟහරුවාද 6ට නම් බෑ. උදේ නම් පුළුවන් 4 වගේ. ඕනේ. බදාද මොකද බදාද? බදාද පුළුවන් සර්. 6ට තියෙනවා. බදාදට පුළුවන් නේ? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙම කරමු. බදාදා හවස මේ 8ට විතර බෑ සර්. හරි. 4යි. මෙයා නාන බදාද උදේ හොඳට අහගන්න. බදාද උදේ 6:00 අපි ක්ලාස් එකක් දැම්මොත් ටෙන්සස් පාඩම රිවිෂන් එකක් වශයෙන් කරගෙන යන්නේ. මේ වෙලාවට එන්න බැරි අය විතරක්. raise your hand. අත උස්සන්න. බදාද උදේ 6:00ට එන්න බැරි අය. බදාද උදේ 6:00ට එන්න බැරි අයට මොකද්ද හේතුව? එක්කෙනෙක් මැසේජ් එකක් මට දාන්න කාගෙද ක්ලාස් එකේ තියෙන්නේ?
මට මේ ක්ලාස් එක සතියේ දවස් දෙක තුනක් කරන්න හිතෙනවා මට. හරි ටෙන්සස් පාඩම ඉක්මනට කරගෙන යනවා. හරි සමහරට මම ඒක එක මේ ආරම්භයේ මට ගන්නවා. ස්කූල් ක්ලාස් දරුවන් සර්ගෙම තියනවද බදාදත් ක්ලාස් එක? සතිය දවස් දෙකක් තියා කරනවද? ඔව් සර් එයා කරනවා මේ සතිය දවස් ටික. දරුවන් සර්ගෙනේ. ඒ කියන්නේ ඒ දවස් දෙකම කරන්නේ එකම පන්තියද කණ්ඩායම් දෙකක්ද? එකම පන්තිස අඟහරුවාදී නම් මේ බ්‍රහස්පතින්දා වෙනකන් එක දිගට පන්ති තියෙනවා. අඟහරුවාදී නම් බ්‍රහස්පතින්දා වෙනකන් එක තියෙනවා. රයිට්. මෙහෙම කරමු අපි. හරි. මේ සඳුදා ක්ලාස් එක අපි කරමු. හරි මේක කල් දානවා හිටියොත් එහෙම අපිට කරන්න වෙන්නේ නැහැ. හරි මම සඳුදා උදේ 6 ඉඳන් 8 වෙනකම් කරනවා. ටෙන්සස් පාඩම. පුතාලා කාට හරි එන්න බැරි නම් රෙකෝඩින් එක මම WhatsApp group එකට දාන්නම් බලන්න. හරි මේකට කැමතියි සඳ උදේ 6ට. සඳ උදේ 6ට එන්න පුළුවන් අය raise your hand. එන්න පුළුවන් අය raise your hand. අදෝසන්. සඳුදා උදේ 6ට. ටෙන්සස් පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් අය. ඒ කියන්නේ මම සතිය දවස් ඔක්කොම ඇහුවත් මොනවා හෝ ගැටලුවක් ඔයාලට තියෙන්න පුළුවන්. හරි? එන මොනවා හරි පන්තියක් තියෙනවා ඔක්කොටම සම්බන්ධ වෙන්නේ මට අවශ්‍යතාවය තියෙන වැඩි පිරිසක් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ කරගන්න. ඒකයි මම මේ හොඳ දවසක් අහන්නේ. පුතාලා සන්තෝෂේ 6-8 පන්ති තියනවා කියලා කිව්ව කීප දෙනෙක් හිටියා නේද? ඒ කුලරුවන් සර්ගේද? කුලරුවන් සර්ගේද? සන්දට කුලරුවන්සගේ පන්ති නැහැ. නෑනේ. අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා තමයි කුලරුවන් සර්ගේ තියනවා කියලා මට මේ මැසේජ් එකකුත් එවලා තියෙන්නේ. සඳ උදේ 6ට මං හිතන්නේ හොරණ නගරේ වෙන ලොකු පන්තියක් ළමයි 100කට වඩා වැඩි පන්තියක් නැතුව ඇති කොහෙවත්. නෑ නේද? ඔයාලා දන්න තරමින් ඔයාලා යනවනේ ඉතින් පන්ති වලට ප්‍රධානම ගුරුවරු ටික කියන පන්ති ටිකනේ යනවා ඇත්තේ. හරි අපේ විදුලකේ ඉන්න ගුරුවරුන්ගේ කාගේවත් සඳට පන්ති නැතුව ඇති. හරි අනිත් ආයතන වල නෑ නේද? නෑ සර්. නෑ. හරි. එහෙනම් වෙනස් වීමක් නෑ. ටෙන්සස් සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන අයට මේ සඳුදා සිටම පටන් ගන්නවා උදේ 6ට. හරි සමහරට සතියේ දවස් දෙකක් විතර සර් උගන්වනවා. හරි සතියේ දවස් දෙකක් විතර උගන්වනවා. මුල සිට සම්පූර්ණ ටෙන්සස් පාඩම හරියටම කියලා දෙනවා. මුල ඉඳලම කරලා දෙනවා. රෙකෝඩින් පන්තියක් තියෙනවා නේද? මොකද්ද? රෙකෝඩින් පන්තියක් තියෙනවා නේද? ඔව් රෙකෝඩින් පන්තිය කියන්නේ පුතාට කැමති ඕන වෙලාවක බලන්න පුළුවන් වෙන්න රෙකෝඩින් එක අපේ WhatsApp group එකට දාන්න. හරි WhatsApp group කියලා කියන්නේ මේ ටෙන්සස් group එකේ අපේ විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන group එකට දාන්නේ නැහැ. විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන group එකට දාන්නේ නැහැ. ඒක අපේ මේ සුපුරුදු පන්ති තියෙන ඒ group එකනේ. අපේ මේ සාමාන්‍ය පන්ති යන එකනේ. ඒක නෙමෙයි අර ටෙන්සස් සම්බන්ධ වලට හදලා තියෙන වෙනම WhatsApp group දෙකක්. ඒකට තමයි රෙකෝඩින් එක දාන්නේ. හරි? එහෙනම් සඳුදා උදේ 6ට. සඳුදා කියලා කියන්නේ දවස කවදද දෙන්නේ? 6 වෙනිදා. හරි? සැප්තැම්බර් 6. සැප්තැම්බර් 6 උදේ හරි සැප්තැම්බර් 6 උදේ 6 ඉඳලා 8 වෙනකම්. සැප්තැම්බර් 6 උදේ 6 සිට 8 දක්වා. ටෙන්සස් සම්මන්ත්‍රණ මාලාව පටන් ගන්නවා. හරි අර group එකට ඇඩ් වෙලා නැති කවුරු හරි ඉන්නව නම් ටෙන්සස් group එකට මට මැසේජ් එකක් එවලා ඉන්න ගන්න. 10 වසරේ ටෙන්සස් group එකේ link එක එවන්න සර් කියලා එවන්න. මම පුළුවන් වුණොත් අද ක්ලාස් එකෙන් පස්සේ අපේ විදුලි ඉංග්‍රීසි ක්ලාස් එකෙන් group එකකට දාන්නම්. යාළුවෝ හැමෝටම share කරන්න මේ link එක සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කියලා කියන්නේ. හරි? අනිවාර්යෙන් ටෙන්සස් පාඩම ඉගෙන ගන්න යුතුයි. ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් කියලා කියන්නේ මොකද්ද? හරි? ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් කියන්නේ මොකද්ද? එනවනේ බලන්න පුළුවන් නේ? හදවත. මොකද්ද? හදවත. හදවත. හරි? මේ වසරට හරියට ඇඳලා පුරුදු නැහැ ළමයි. ඒක නිසා මේ හරියට අඳින්න අමාරුයි තාම. හරි? පුරුදු නැහැ ඇඳලා. ඒකයි චුට්ටක් ඇදට ඇත්තේ. හරි? ඉතින් මේ හදවත වගේ ඉංග්‍රීසි භාෂාවේ ග්‍රැමර් වල හදවත වගේ තමයි ටෙන්සස් කියලා කියන්නේ. ඒ කියන්නේ ටෙන්සස් ඉගෙන ගත්තාම ගොඩාක් දේවල් ලියන්න හරි අනිත් පාඩම් වලට පදනමක් වැටෙනවා ටෙන්සස් පාඩමේ. නිසා ටෙන්සස් පාඩම හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා සහ ටෙන්සස් පාඩම අත්‍යවශ්‍යයි. ඒකයි අපි හඳුන්වන්නේ ටෙන්සස් පාඩම කියන්නේ හදවත වගේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. හරි? right එහෙනම් කවද්ද ටෙන්සස් සම්මන්ත්‍රණ මාලාව පටන් ගන්නෙ? කියන්න. සැප්තැම්බර් 6 සඳුදා උදේ 6ට.
හරි සැප්තැම්බර් 6 සඳ උදේ 6ට පුළුවන් තරම් යාළුවෝම දැනුවත් කරන්න මේ සම්බන්ධව. හරි. ඔව්. සර් හෙට ක්ලාස් එකේ ඉන්ෆෝමල් ලෙටර් එකක් සාකච්ඡා කරනවා කිව්වා. ඒකේ ක්ලාස්මේට් ඉන්ෆෝමල් ලෙටර් එකේ සිංහල වචන සෙට් එකක් එවනවාද? වාක්‍ය සෙට් එක නේද? අර ටීචර් බලන්න කියපු එක නේද? ඒකට වාක්‍ය ටික දුන්නේ නෑනේ. නෑ සර්. හරි. මේ ෆෝමල් ලෙටර්ස් දීලා තියෙන ඔක්කොම සාකච්ඡා කරා නේද? ට්‍රාන්ස්පෝර්ට් එක ගැන එහෙම අපි සාකච්ඡා කරේ. ඔව් සර්. ඒක හරි. ඒකට අර ඉස්කෝලේ ටීචර් බලන්න කියපු එක ගැන සිංහල වාක්‍ය ටික දුන්නේ නෑනේ. ඒක විතරයි නේද ඉතුරු වෙලා තියෙන්නේ. ඔව්. හරි. මම අද ක්ලාස් එකෙන් පස්සේ මට තව ක්ලාස් එකක් තියෙනවා. හරි. අද රෑ මම පුළුවන් වුණොත් මම බලාපොරොත්තු වෙනවා ඒක සිංහල වාක්‍ය ටික එවන්න. හරි. ඒක සිංහල වාක්‍ය ටික කල්පනා කළා සර් හදන්න ඕනේ වාක්‍ය ටික. හරි ක්වෙස්චන් එක දුන්නාට සර් තාම සිංහලෙන් හදලා නැහැ. ඔයාලට උගන්ලා තියෙන ග්‍රැමර් පාඩම් එක බලලා ඒක හොඳ වාක්‍ය ටිකක් හදන්න ඕනේ. මම ලස්සන වාක්‍ය සෙට් එකක් දෙනවනේ ලෙටර් රයිටින් වලට. හරි. අනේ වාක්‍ය ටික සර් හදන්න ඕනේ. අද හවසේ වුණත් හදලා මේ වාක්‍ය ටික ඔයාගේ WhatsApp group එකට එවන්න. ඒ ටිකක් සිංහලෙන් ලියලා ඉංග්‍රීසි වලින් ලියන්න ඉඩ තියාගෙන හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි හෙට ක්ලාස් එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් මාසයක්නේ අලුත්ම පාඩමක් රයිටින් පාර්ට් එකේ O level exam එකේ 14 වෙනි ප්‍රශ්න O level exam එකේ 14 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද O level exam එකේ 14 වෙනි ප්‍රශ්න. ඔයා 2022 නේ O level කරන්නේ. 2022 O level ඉංග්‍රීසි පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ දන්නවද? පුළුවන් නම් කියන්න මොකක්ද? graph. Yes. Graphs and charts. Graphs and charts කියලා මාතෘකාවක් තියෙනවා writing part එකට. හරි? Graphs and charts. හරි? අපි හෙට graphs analysis කියන දේ graph analysis පාඩම මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. O level exam එකේ අනිවාර්යෙන්ම ඉංග්‍රීසි පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ graph එකක් analyze කරන්න. ප්‍රස්තාරය. හරි? ප්‍රස්තාරය ඇනලයිස් කරන විදිහ අපි හරියට ඉගෙන ගන්න ඕනේ. මේ වගේ ප්‍රස්තාර තියෙනවා විවිධ ස්වරූපයේ ප්‍රස්තාර තියෙනවා. හරි? අපි ඔය සියල්ල සාකච්ඡා කරනවා. හරි? ඔහොම එක එක ප්‍රස්තාර වර්ග තියෙනවා. ඒවා graphs and charts කියලා කියන්නේ ඒවට. හරි? ඔය සියල්ල සර් කියලා දෙනවා හරි පැහැදිලිව මුලේ ඉඳලා. මොනවද තියෙන graphs වර්ග? මොනවද තියෙන charts වර්ග? හරි? මේවා කොහොමද අපි describe කරන්නේ? හරි? මේවට ඡේද දෙකකින් ලියන්නේ. පළවෙනි ඡේදෙට වාක්‍ය තුනක් පළවෙනි ඡේද මේ වගේ graph එකක් analyze කරන්න දුන්නාම පුතේ ඡේද දෙකකින් අපි ලියන්නේ. පළවෙනි ඡේදේ මේ වාක්‍ය තුනකින් සමන්විත වෙනවා. හරි? ඒ වාක්‍ය තුන මොනවද? අනේ විදිහට හරි පැහැදිලිව මම මේ graph analysis කියන පාඩම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. හෙට අලුත් මාසයක් නිසා මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම ආරම්භ කරන්න. අපි බලමු. මම අද හවසට group එකට message එකක් දාන්න. හරි? group එකට message එකක් දාන්න. හරි. එහෙනම් අපි ගමු ටියුට් එක ඊළඟ test 12 එක. test 12 එක. right test 12 එක තියෙන්නේ recorded speech පාඩම හා සම්බන්ධව තියෙන එක. හරි? මෙන්න දීලා තියෙනවා මොකද්ද තියෙන්නේ? ඔතල ගන්න test 12 එක. දැන් මොකොත් සද්දයක් නැහැ නේද? Is it okay now? Can you all hear me clearly? දැන් පැහැදිලිව ඇහෙනව නේද? Yes sir. හරි. yes sir. හරි. උදා මෙන්න question එක තියෙනවා මේ ආකාරයෙන් you visited an archaeological site in Retigala with your friends. These are the comment made by your friends. Hari? You visited. ඔයා බලන්න ගියාලු an archaeological site. Archaeological site කියලා කියන්නේ පුරාවිද්‍යාත්මක පැත්තක්. Site කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රදේශය, පැත්ත අනේ වගේද. පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් in Retigala. Retigala තියෙන පුරාවිද්‍යාත්මක ප්‍රදේශයකට ගියාලු බලන්න with your friends. ඔයාගේ යාළුවොත් එක්ක. These are the comment. මේ තමයි තියෙන comments made by your friends. ඔයාගේ යාළුවෝ දීපු. ඒ comments කියලා කියන්නේ අදහස් වගේ දේවල්. හරි? පැතුම් අකිල නිමේෂ් කවිලු ඉමේෂ් ප්‍රවීන් කියලා ඔන්න කට්ටිය 6 දෙනෙක් ඉන්නවා යාළුවෝ 6 දෙනෙක්. එයාලා කියපු දේවල්. පැතුම් කියනවා මේ archaeological site එක ගැන කියන්නේ රිටිගල තිබ්බ. It is a very beautiful place. ඒක ඉතාම ලස්සන ස්ථානයක්. අකිල කියනවා
I like to walk through the huge trees. මම කැමතිලු ඇවිදින්න විශාල ගස් අතරේ. නිමේෂ් කියනවා I look නෙමෙයි I take කියලා හදාගන්න එක. චුටි මිස්ටේක් එකක් තියෙනවා පුතා. තුන්වෙනි එක නිමේෂ් කියන්නේ I look නෙමෙයි I take T-A-K. I take lots of photographs. මම ගොඩාක් පින්තූර ගන්නවා කියලා හිතේ. කවිදු කියනවා lots of people are visiting here today. ගොඩාක් මිනිස්සු මෙහි අද බලන්න එනවා. ඉමේජ් කියනවා I am not tired. මට මහන්සි නෑ. රවීන් කියනවා we will visit here again. අපි නැවතත් මෙහි එමු. හරි we will visit here again. අපි නැවතත් මෙහි බලන්න එමු කියන දවස. ඔයාට කියනවා now report what your friends said. දැන් ඔයාට කියනවා යාළුවෝ කිව්ව දේවල් ටික වාර්තා කරන්න කියලා. අපි වාර්තා කිරීම සඳහා භාවිතා කරන පාඩම තමයි reported speech. report කියන්නේ වාර්තා කරනවා. වාර්තා කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ grammar වල තියෙන පාඩම තමයි reported speech. report කියන වචنيන්මයි ඉන්නේ. මම කියව මේ reported speech ආකාර දෙකක් තියෙනවා. මොනවද? direct speech, indirect speech. ඔයාට දැන් මේ දීලා තියෙන ඒවා මේ පැතුම් අකිල කියපුවා මේ direct speech වලින් තමයි තියෙන්නේ. එයාලගේ සැබෑම වචන වලින් direct speech කියලා කියන්නේ ඍජු කතනය. ඍජු කතනය කියලා කිව්වේ මොකක්ද? යම් කිසි කෙනෙක් යමක් කිව්වනම් එයාගේ සැබෑම වචන වලින් ඒවා තියෙන ස්වරූපය. හරි? indirect speech කියලා කියන්නේ වක්‍ර කතනය. වක්‍ර කතනය කියලා කියන්නේ මේ පැතුම් අකිල නිමේෂ් කියලා කියන මේ කට්ටිය යාළුවෝ ටික ඉන්නවනේ. එයාලා කියපු දේවල් ඔයා අහගෙන ඉඳලා තව කෙනෙක්ට වාර්තා කරන විදිය. හරියට මේ දේවල් මේ report කරන්න කියන්නේ හරි මෙයාලා කියපු දේවල් ඔයා අහගෙන ඉඳලා වෙන කෙනෙක්ට කියනවා වගේ. indirect speech කියලා ඇත්තටම කියන්නේ වක්‍ර කතනය කියලා කියන්නේ නිකන් කේලම් කියනවා හා සමාන දෙයක්. කේලම් කියනවා හා සමාන දෙයක්. මතකද පුතාට මෙහෙම මම කිව්වා. report speech පාඩම කරා. right. ඒ වගේම ඔයාට හරි පැහැදිලිව සර් කියලා දුන්නා මේ දැන් මේ ඔයා හිතන්න ඕනේ පැතුම් අකිල නිමේෂ් කවින් කියලා මේ දීලා තියෙන ඒවා තියෙනවනේ. මේවා තියෙන්නේ direct speech එකෙන් කියලා. මේ තියෙන්නේ direct speech එකෙන්. මේක ඔයා ලියන්න ඕනේ indirect speech එකෙන්. direct speech වාක්‍ය indirect speech වලට වෙනස් කරගනින්න. වෙනස් විය යුතු දේවල් වගේක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දේවල් තුනක් වෙනස් කරන්න කිව්වා. මොනවද මේ වෙනස් කරන්න ඕනේ දේවල් තුන? ඔව් direct speech වාක්‍යයක් indirect speech වලට හරවද්දි මොනවද වෙනස් කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්? direct speech වාක්‍යයේ tense එක වෙනස් කරන්න වෙනවා. උදාලා මට කියන්නේ tense එක කොහොමද වෙනස් කරන්නේ? tense එක කොහොමද වෙනස් කරන්නේ? ළඟම අතීතයට ගන්නවා. ඔයා හිතන්න මේ direct speech වලින් දීලා තියෙනවා වාක්‍යයක්. ඒක direct speech වලින් වාක්‍යයක් තියෙනවා. ඒක tense එක simple present. ඕක ඔයා වාර්තා කරද්දී indirect speech වලින් ඒ කියන්නේ ලියන්නේ වාර්තා කරනවා කියන්නේ. එතකොට මොකද්ද මේ simple present එකේ වෙනස් වෙන්නේ? simple past simple past වෙන්න ඕනේ. හරි? can කියන වචනෙන් තියෙනවා. can කියන වචනෙන් තියෙනවා. ඔයා හිතන්න direct speech වල වාක්‍ය කියනවා can වලින්. ඕක indirect speech වලට කොහොමද වෙනස් කරද්දී can කියන වචනේ වෙනස් වෙන්නේ? could වෙනවා. හරි? ඔය විදිහට හරි පැහැදිලිව සර් tenses වල වෙනස් වීම ටික දුන්නා. මතක තියාගන්න. දැන් මෙතන මේ 1 2 3 4 5 6 කියලා තියෙනවා direct speech වලින් තියෙන්නේ කියලා හිතාගන්න. ඔයා ඔය indirect speech වලින් ලියන්න ඕන. එතකොට පුතා ඔයගේ tense එක වෙනස් කරන්න. tenses පාඩම දන්නේ නැත්නම් මේ පාඩම බෑ. මේ reported speech පාඩමින් තියෙන කිසි දෙයක් කරන්න බෑ. හරි? tenses විතරක්ම වෙනස් කරලත් බෑ. tenses විතරක්ම වෙනස් කරලත් බෑ. වෙන මොනවද වෙනස් කරන්න ඕනේ? pronouns වෙනස් කරන්න ඕනේ. pronouns කියලා කියන්නේ මොනවද? සමහරුන්ට මේ වචනේ තේරුම් මතක නැහැ. pronouns කියලා කියන්නේ සර්වනාම පද. ඒත් සිංහලෙන් කිව්වොත් අමතක ඇති. මොනවද පුතා pronouns කියන්නේ සර්වනාම පද කියලා කියන්නේ? I, we, you, they, he, she කියලා වචන තියෙන්නේ. ඔන්න ඕවත් වෙනස් කරන්න වෙනවා. හරි? පැතුම් කියනවා නෙමෙයි අකිල කියනවා I like කියලා. I කියන වචනේ ඔයාලට indirect speech වල එහෙමම ලියන්න බෑ. I කියන එක කොහොමද අපි වෙනස් කරන්න වෙන්නේ මෙතන? he like කියලා වෙනස් කරන්න වෙනවා. වාර්තා කරද්දී ඒ කියන්නේ මේ අකිල කිව්ව එක මම ආපහු වාර්තා කරන්නේ නැහැ මම කියලා. ඔහු කියලායි වාර්තා කරන්නේ. pronouns වෙනස් කරන්න. ඒ වගේම තමයි තවත් වෙනස් කරන්න ඕනේ දෙයක් තියෙනවා. tenses හරි වෙනස් කරන්න ඕනේ. pronouns වෙනස් කරන්න පුළුවන් නම් මතක් කරලාගෙන තව මොනවද වෙනස් කරන්න?
that in some words සමහර වචන වෙනස් කරන්න වෙනවා. මේවා හරි පැහැදිලිව සර් ඔයාලට නෝට් එකේ දීලා ඇති පන්තියට සම්බන්ධ වෙච්ච. මම බලාපොරොත්තු වෙනවා ටෙන්සර්ස් සම්මන්ත්‍රණ මාලාවෙන් පස්සේ හරි recorded speech පාඩමක් කරන්න. හැබැයි මේ පාඩම හැමෝටම සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. හරි ටෙන්සර්ස් කරාට පස්සේ අපේ පන්තියෙන් ළමයි විතරයි මේක කරන්නේ. ඒක එහෙම නැතු අගයක් නෑ. හැමෝටම එහෙම ඉතින් නොමිලේ එහෙම කරොත් එහෙම ඔයාට ඒකේ වැඩකුත් නෑ. ඔයාට ක්ලාස් ෆීස් ගෙවලා නැවිලා තියෙන්නේ. සම්නිකම් මේ පාඩම් කරොත් එහෙම අගයක් නැතු වෙනවා. ටෙන්සර්ස් පාඩමට සම්බන්ධ වෙලා ඊට පස්සේ දිගටම පන්තියේ ණයට පමණයි මේ පාඩම රිවිෂන් එකක් වශයෙන් කරන්නේ. ඔයාලා නම් මන් දන්නවා දිගටම ක්ලාස් එකට එනවා. අර ටෙන්සර්ස් පාඩමට සම්බන්ධ වෙලා ඉන්නවනේ ගොඩාක් ළමයි අර ගෲප් වල ඉන්නේ. හරි. ඒ හැමෝම ක්ලාස් එකට එන්නේ නැති වෙන්නේ. හරි. ඒ හැමෝටම රිපෝටඩ් ස්පීච් පාඩම උගන්වන්නේ නැහැ. ඒ මොනොත් ඒක වැඩක් නෑ. හරි. ඒක පන්තියට සම්බන්ධ වෙන අයට පමණක් සහ මේ ක්ලාස් එකේ නැවත මගෙත් එක්ක දිගටම පන්ති ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පුතාලට රිපෝටඩ් ස්පීච් පාඩමත් රිවිෂන් එකක් වශයෙන් මම කරලා දෙනවා. හරි මුලින් ඉඳලා උගන්වනවා. හරි පැහැදිලිව කියලා දෙනවා. දැන් මේ ටිකුණත් හරි පැහැදිලිනේ සර් කියලා දීපුටි. හරි. එහෙනම් දැන් ඔයාට ඩිරෙක්ට් ස්පීච් වලින් දුන්නාම ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට වෙනස් කරද්දි ටෙන්සස් වෙනස් කරන්න, ප්‍රොනවුන්ස් වෙනස් කරන්න, සම් වර්ඩ්ස් සමහර වචන වෙනස් කරනවා. එක එක්සැම්පල් එකක් සර් බෝඩ් එකේ ලියනවා. පුළුවන් නම් මට මේ වාක්‍ය ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට හරවලා කියන්න. මෙන්න මේ ලියන වාක්‍ය බලමු. මේ පාඩමට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒ කෙනෙක්ට මේ වාක්‍ය ඉන්ඩිරෙක්ට් වලට හරවන්න පුළුවන් කියලා. ලියන්න එපා. මම ඔයාලට හැමදාම කියනවා ටියුට් ක්ලාස් එක ගොඩාක් ප්‍රයෝජනවත් කියලා. බලන්න මේ පරණ දේවල් නැවත මතක් කරගත්ත එක. රිවිෂන් එකක් වෙනවා. ඒකයි ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. අර අපි ඉගෙනගත්තු දේවල් නැත්තම් සෙන්සුරාදා දවසේ ඉගෙනගත්තු දේවල් අමතක වෙලා යනවා සමහරුන්ට. නැවත මතක් කරගත්ත ඒ ටියුට් ක්ලාස් එකේ හම්බ වෙන ප්‍රශ්න තුලින්. හරි. ඔයා O level paper එකේ ප්‍රශ්න ටික වලට හරිය ලේසි ලියා ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රශ්න වලට දැන් ඉඳන් පුරුදු වුණාම. අපි exam practice guide වැඩසටහන පටන් ගන්නවා 11 වසරේදී. exam practice guide කියලා. right මෙන්න direct speech වලින් ලියන වාක්‍ය මේක ඉංග්‍රීසි වලට හරවලා කියන්න. බලමු කාටද පුළුවන් කියලා. Amali said ලියන්න එපා නිකන් බලා ගන්න. She is singing. She is Amali said I am singing a song now. මේ තියෙන්නේ direct speech වලින්. අමාලිගේ වචන වලින් එයාගේ සැබෑම වචන භාවිතා කරලා කියපු විදිය. අමාලි said අමාලි කිව්වා I am singing a song now. මම දැන් ගීතයක් ගායනා කරමින්. අමාලි මේ කතාව මට කිව්වා. හරි? අමාලි මේ කතාව මට රහසින් කිව්වා. මම හැබැයි ඒක ඕපදූපයක් වගේ ඔයාට ඇවිල්ලා වාර්තා කරනවා. බලන්නකෝ අමාලි මට මෙහෙම කතාවක් කිව්වනේ කියලා මම ඒක ඔයාට වාර්තා කරනවා. ඕපදූපයක් ඔයා ඕපදූපයක් නෙවෙයි කේලමක් ඒක. කේලමක්. හරි? ඉතින් මේ එන්නේ එහෙම කේලමක් වශයෙන් වාර්තා කරන එක ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා කියනවා. හරි. පුතා කියන්න බලන්න මේක කොහොමද සර් ඔයාට කේලමක් විදිහට වාර්තා කරන්න ඕනේ කියලා. දැන් තමයි මෙසේජස් දෙවලා තියෙනවා. Amali said that he was singing a song then. very good. සමහරුන්ට මතකයි ඒක. ලෙසන් එක මතකයි. හරි. ඔයා මේ වාක්‍ය ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට වෙනස් කරද්දී ටෙන්සස් වෙනස් කරන්න ඕනේ, ප්‍රොනවුන්ස් වෙනස් කරන්න ඕනේ, සමහර වචන වෙනස් කරන්න ඕනේ. right පුතා එතකොට කොහොමද ඉන්ඩිරෙක්ට් කරන්නේ මේක? Amali said කියන එක එහෙමම ලියනවා. Amali said ඉන්ඩිරෙක්ට් ස්පීච් වල කිව්වා මේ ඉන්වර්ටඩ් කොමාස් මේ ඔක්කොම කොමාස් අයින් කරලා ඒ වෙනුවට වචනයක් දාන්න කියලා මොකද්ද වචනේ? That කියන වචනේ දැම්ම. Amali said that. ඊට පස්සේ ඔයා මේකේ තියෙන tenses, pronouns, words වෙනස් කරන්න වෙනවා. මෙන්න pronoun එක වෙනස් කරන්න වෙනවා I. ඒ වගේම am singing කියද්දි මේක තියෙන tense එක වෙනස් කරන්න වෙයි. now කියන වචනයත් වෙනස් කරන්න වෙනවා. right පුතා කියන වාර්තා කරද්දි මම මේක ඔයාට වාර්තා කරද්දි Amali said that I කියලා කියන්න බෑ. මම ඇය කියලා ඒ වාර්තා කරන්න වෙයි. කොහොමද එහෙනම් කියන්නේ? he was Amali singing. said that She was she am singing කියද්දි මොකද්ද tense එක? am singing කියද්දි මොකද්ද tense එක? present continuous. සාමාන්‍යයෙන් present continuous කොහොමද අපි change කරන්නේ indirect speech වලට? ළඟම අතීතයට Past continuous. past continuous. am singing කියන එකේ උතර past Was singing. was singing කියලා ගන්නවා. was singing. Amali said that she was singing කියලා ගත්තා. හරි singing මොකද්ද? a song කියන එක මෙහෙම ලියන්න පුළුවන් ගීතයක් ඒක වෙනස් කරන්නේ නැහැ. හැබැයි then කියන එක වෙනස් කරන්න වෙනවා. සමහර වචන Then වෙනවා. වෙනවා.
now කෙනෙක් කොහොමද වෙනස් කරන්නේ? කටපාඩමේ තියෙන. then කියලා වෙනස් කරා. then කියලා. then Amali said that she was singing a song then. direct speech වාක්‍යයක් indirect වලට වෙනස් කරද්දී මෙන්න වෙනස් කළ යුතු දේවල් කියලා. ඔයා හැබැයි මේ am singing කියන එක දැක්ක ගමම තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක නම් present continuous. එහෙනම් present continuous වලින් තියෙනවා නම් ඒකේ ළඟම අතීතයෙන් තමයි ලියන්නේ අපි indirect speech. present continuous වල ළඟම අතීතයේ past continuous. ඒකෙන්න ඕනේ නම් was හරි were හරි එක verb එකයි එන්නේ. she කෙනෙක් කෙනා ඒක වචන නිසා was singing කියලා ගන්න. now කෙනෙක් දෙන්න කියලා කටපාඩමේ තියෙනවා. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි reported speech පාඩමේ වාක්‍ය ලියන්න ඕනේ. ඉතින් අපි මේවා නැවත සාකච්ඡා කරමු. නැවත සාකච්ඡා කරමු. රිවිෂන් එකක් කරමු. ඒතර කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයාට. හරි. O level exam එකේ තියෙන අමාරුම O level මට්ටමේ තියෙන අමාරුම grammar lesson එක reported speech. ගොඩක් ළමයින්ට බෑනේ. හැබැයි 10 වසර පටන් ගද්දිම තියෙන reported speech පාඩම. ඉස්කෝලේ අච්චුපොතේ. හරි. ළමයින්ට ඉංග්‍රීසි එපා වෙනවා ඉතින්. අච්චුපොත බලපු ගාම reported speech පාඩමෙන් තියෙන්නේ ඉස්කෝලේ ටීචර් පටන් ගන්න දවසේම reported speech උගන්වන්න ගන්නවා. tenses ගැන මුකුත් දන්නේ නැහැ. ළමයින්ට ඉංග්‍රීසි එපා වෙනවා. හරි. ඒක නෙවෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. මේ පාඩම් වල යම් සම්බන්ධතාවයක් තියෙනවා grammar lessons වල. tenses දන්නේ නැති ළමයට reported speech උගන්වලා හරියන්නේ නැහැ. එපා වෙනවා. තේරෙන්නේ නැහැ. past tense past perfect වෙනවා කියලා කියදී ඔය වචන විතරක් වෙනවා. ඒවා මතක් වෙන්නේ නැහැ. past tense වාක්‍යයක් කොහොමද ලියන්නේ? past perfect වලට කොහොමද අරවගන්නේ? මතක් වෙන්නේ නැහැ. දන්නේ නැහැ. ඉතින් එතකොට එපා වෙනවා. හරි. එහෙම නෙමෙයි. පිළිවෙලකට අපි ඉගෙන ගමු. ඒකයි tenses පාඩම සම්මන්ත්‍රණ මාලාව තුලින් කවර් කරගෙන යන්නේ. tenses දැනගත්තාම ගොඩක් දේවල් කරන්න පුළුවන්. right. පුතා දැන් හිතන්න ඕනේ ටියුට් එකේ ටෙස්ට් 12 එකේ දීලා තියෙන්නේ 5:32යි වෙලාවනේ. අමන්නේ 5:40ට 9 වසර ක්ලාස් එකේ දිනවා මේ ටික ලියමු. ඒතකොට අර පොයම් එක විතරනේ තියෙන්නේ. ඉක්මනට මට කියන්න. මේ පැතුම් අකිල නිමේෂ් කවිදු නිමේෂ් ප්‍රවීන් කියලා කට්ටියක් ඉන්නවා. එයාලා කියපු දේවල් direct speech වලින් තියෙනවා කියලා හිතන්න. ඔක ඔයා indirect speech වලින් ලියන්න ඕනේ. පළවෙනි එක දීලා තියෙනවා පැතුම් said that it was a very beautiful place. ඔන්න වෙනස් කරලා දෙනවා. it කෙනෙක් නම් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. is කෙනෙක් වෙනස් කරලා දෙනවා was කියලා. මට දෙවෙනි එක කියන්නේ අකිල කිව්වලු I like to walk through the huge trees. කොහොමද ඔක වෙනස් කරන්නේ? අකිල said that කියලා දීලා තිනවා. පුතා කියන්නේ Akila was that. අකිල said that කියලා ගන්න ඕනේ. He අකිල was said like Said that he was like to. right. oh I like to walk through the huge trees කියලා තියෙන්නේ. I like කියද simple present. එතකොට ඒක වෙනස් වෙන්න ඕනේ. I කියලා කියන්න බෑ he. He was. කියද present tense ඒක past tense වලට යනවා. He liked to walk කියලා ගන්න පුළුවන්. He liked to walk through ඒ වෙනස් වෙන්නේ නැහැ. through the huge trees. විශාල ගස් අතරින් ඇවිදගෙන යන්න කැමතියි කියලා කියන්නේ. inverted commas මුකුත් නැහැ. අකිල said that he liked කියලා වෙනස් වෙනවා. තුන්වෙනි එක නිමේෂ් අර direct speech වල තියෙනවා I take lots of photographs. මම ගොඩාක් පින්තූර ගන්නවා. ඒත් ඒක කොහොමද report කරන්නේ? නිමේෂ් said that වෙනස් කරලා කියන්නේ. he take නිමේෂ් said that I කියලා තියෙන එක පුතාට වෙනස් කරන්න වෙනව නැවත. නිමේෂ් කෙනෙක් නිසා he කියලා. හරි he කියලා. එතකොට I take කියලා නේ මම මෙතන දුන්නේ. එහෙනම් ඒක කොහොමද එන්නේ? take කියන්නේ simple present tense past වලින් කියන්නේ. He took. take කියන්නේ past tense took. He took lots of photographs කියලා ගන්නවා. ඒක එහෙමමයි එන්නේ. තුනේ හතරවෙනි එක කවිදු කිව්වා lots of people are visiting here today. හරි lots of people are visiting here today. ඒක ඔයා කොහොමද වාර්තා කරන්නේ? කවිදු said that කොහොමද එන්නේ? lots of people කියන එක වෙනස් කරන්න දෙයක් නෑ. ඒක එහෙමම ලියන්න වෙනවා. ඒ වචනේ වෙනස් කරන්න බෑ. lots of people are visiting කියන එක were visiting කියලා ගන්න වෙනවා. were visiting කියලා ගන්න වෙනවා. lots of people were visiting here කියන වචනේ වෙනස් කරන්න වෙනවා. කොහොමද? there there today කියන එක
today කියන එක that day. that day. ඒව කටපාඩමේ තියෙනවා. now then වෙනවා here there වෙනවා. හරි today that day වෙනවා. අර visiting කියන එක present කරනකොට were visiting කියලා වෙනස් වෙනවා. හරි පාඩම ඉගෙන ගත්ත නැති අය චුට්ටක් අමාරු ඇති. නමුත් සර් ඉස්සරහට ගන්න. පස්වෙනි එක image I am not tired කියලා කියනවා. පුතා ඉක්මනින් කියන්නේ indirect speech වලින්. Image said that. He was not tired. Image said that I am කියන එක he was කියලා ගන්නවා. He was not tired. He was not tired. Last one, Raveen, we will visit here again. අපි නැවත මෙහි මේ බලන්න එනවා කියලා ඊයේ කියන්නේ. Raveen said that කියලා ගන්න පුළුවන්. Raveen said that. හරි. We will කියලායි තියෙන්නේ. මොකක්ද එතන ගන්න වෙන්නේ? They they කියන එක they කියලා වෙනස් කරනවා. will කියන එක ගේ past මොකක්ද? Would. We would visit here කියලායි තියෙන්නේ. visit here කියන එක There. යා කියලා ගන්න පුළුවන්. නැවත again කියලා දෙනවා. again කියන වචනේ එහෙම. ඔය ආකාරයෙන් ලියන්න. බලන්න මේ වාක්‍ය පහම නිවැරදිව ලියපුවා. raise your hand if you have written all the 5 sentences correctly. right. පුතාට යම්කිසි අවබෝධයක් තියෙනවා නම් මේවා ගැන ලියන්න පුළුවන් ඇති. නමුත් බැහැයි කියලා ලියන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. සර් හරියට ලස්සනට මේ පාඩම නැවත ඔයාලට කරලා දෙන්න. බය වෙන්න එපා. තව කල් තියෙනවනේ. ඕලෙවල් එක්සෑම් එකට කලින් දැන් 10 වසරේ අවසාන වෙන්න කලින් ටෙන්සර් සම්බන්ධ ටික ඉවර වුණාට පස්සේ අපි මේකට පටන් ගමු. හරි රිපෝටඩ් ස්පීච් පාඩම. right. එහෙමනම් තව විනාඩි 3කින් මම 9 වසර ක්ලාස් එක පටන් ගන්න ඕනේ. අදට මම මේ ටික නවත්තනවා. පුළුවන් තරම් ඉක්මනින් ආයතනෙට ගිහිල්ලා මෙන්න මේ ටියුට් එක ගන්න ඕනේ. ඒ එක්කම තමයි හෝම්වර්ක් එකක් සර් දෙනවා. මේ මාසේ ටියුට් එකේ මේ සැප්තැම්බර් මාසේ මෙන්න මේ ටියුට් එකේ ටෙස්ට් 1 එකයි 2 එකයි 3 එක එපා 4 එකයි 4 එක හෝම්වර්ක් මාක් කරගන්න සැප්තැම්බර් මාසේ ටියුට් එකේ. හරි ඊළඟ සිකුරාදා සාකච්ඡා කරනවා මේක. හරි හෝම්වර්ක් තමයි සැප්තැම්බර් මාසේ ටියුට් එකේ ටෙස්ට් 1 එකයි ටෙස්ට් 2 එකයි ටෙස්ට් 3 එක කරන්න එපා ටෙස්ට් 4 එකයි. මේ ටික හෝම්වර්ක්. හරි right. එහෙනම් පුතාලා හෙට ක්ලාස් එකේදී හම්බෙමු. අපි මේ ටෙන්සර් සම්බන්ධ මාලාව සම්බන්ධයෙන් පටන් ගමු. ටෙන්සර්ස් ගෲප් එකේ නැත්නම් සර්ගේ මේ නම්බර් එකට WhatsApp message එකක් එවන්න. ටෙන්සර්ස් ගෲප් එකට join වෙන්න ඕනේ. right. එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු. හරි. good evening to you. see you tomorrow. thank you sir. Goodbye sir. Goodbye, sir. Thank you. Thank you, sir. Goodbye, sir. Good evening, sir. Good evening, sir. Thank you, sir.